හරි ළමයි. අපි අන්තිමට 9 වසර ළමයිට කරේ 9 වසර කුලක පාඩම. අද අපි කරන්නේ 9 වසර සම්භාවිතාව පාඩම. පුතේ මම මේ පාඩම ගත්ත හේතුව තමයි කුලකයි සම්භාවිතාවයි නිකන් එක ළඟ වගේ යන පාඩම් දෙකක්. ඒ කියන්නේ එකම පාඩමක කොටස් දෙකක් තමයි කුලක සහ සම්භාවිතාව. ඔය දෙකේම භාවිතය නිකන් හරියටම එක වගේ. එතකොට හැමෝම ලියාගන්න 24 වෙනි පාඩම පිටුව 42 සම්භාවිතාව. සම්භාවිතාව. right. මේකෙදී අපිට අද මාතෘකා 4ක් ගැන කතා කරන්න කියලා තියෙනවා. පළවෙනි මාතෘකාව තමයි මේ හරිම ලේසි චූටි තේරුම් වගේක් තමයි මතක තියාගන්න ඕනේ. සසම්භාවී පරීක්ෂණ. සසම්භාවී පරීක්ෂණ. right. සසම්භාවී පරීක්ෂණ කියන්නේ මොනවද කියලා බලමුකෝ. දැන් සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ වගයක් තියෙනවා. අපි ওই ලක්ෂණ ගැන චුට්ටක් මෙනෙහි කරන්න යන්නේ. පළවෙනි එක තමයි සසම්භාවී පරීක්ෂණයක ඒ පරීක්ෂණය ඔය පරීක්ෂණය කියලා අපි අදහස් කරන්නේ පුතේ එක එක සෙල්ලම් වලට, ඒ කියන්නේ ක්‍රීඩා වලට. කාසි උඩ දානවා, දාදු කැට උඩ දානවා, මල්ලකට බෝල දාලා ඒවා එහාට මෙහාට ගන්නවා. එතකොට අහඹුලස අපි හිතමු අත දාලා මොකකින් හරි ගන්නවා. අන්න ඒ වගේ වලට තමයි පරීක්ෂණ කියන්නේ. මේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කර හැකි වෙන්න ඕන. කළ හැකි වීම. පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කරන්න. දැන් අපි හිතමු කාසියක් උඩ දානවා. ඔන්න පළවෙනි පාර උඩ දානවා. බිමට වැටෙනවා අපි ලියා ගන්නවා. ආයෙත් උඩ දාලා පුළුවන් වෙන්න ඕනේ. ආයෙත් කරන්න පුළුවන් වෙනවා. එකම පරීක්ෂණය නැවත නැවත වාරයක් කරන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක තමයි පරීක්ෂණයෙන් ලැබිය හැකි ප්‍රතිඵල ටික පරීක්ෂණයට පෙර කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මොකද්ද මේ? පරීක්ෂණයෙන් ලැබිය හැකි ප්‍රතිඵල කියන්නේ මතක තියාගන්න මෙතන තියෙන්නේ බහුවචන. ප්‍රතිඵලය නෙමේ ප්‍රතිඵල. පරීක්ෂණ ලැබිය හැකි ප්‍රතිඵල පරීක්ෂණයට පෙර කිව හැකි වීම. මොකද්ද මේ කතන්දරේ? ලැබිය හැකි ප්‍රතිඵල ටික කියනකොට අපි තුන් කාසියක් උඩ දානවා. මොනවාද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? බහුවචන. මොනවද වෙන්න පුළුවන් ප්‍රතිඵල? නෝනේ පුළුවන්. ඒ කියන්නේ සිරස නැත්තම් අගේ. සිරස කියලා කියන්නේ රාජ්‍ය ලාංඡනයේ තියෙන පැත්තට, ඉලක්කම තියෙන පැත්තට අගේ කියන්නේ. හෙඩ් ටේල් කියන්නේ. ඉතින් කාසියක් උඩ දාපුවාම එනවද බල්ලෝ එනවද පූසෝ එනවද? නෑ. කාසියක් උඩ දාපුවාම කාසිය වැටෙන්න කලින් කියන්න පුළුවන් අපිට එක්ක සිරස වැටෙන්නේ නැත්තම් අගේ වැටෙන්නේ. ඒ කියන්නේ නැත්තම් එක්ක හෙඩ් වැටෙන්නේ නැත්තම් ටේල් වැටෙන්නේ කියලා කියන්න පුළුවන් වෙනවා. හැබැයි ළමයි දැන් මෙන්න මේ කරන එකත් මේක වගේම තමයි. හැබැයි වෙනස් දෙක නිකන් ළඟ ළඟ යන්නේ. පරීක්ෂණයෙන් ලැබිය හැකි ප්‍රතිඵලය නිශ්චිතවම කිව නොහැකි වීම. ඒ කියන්නේ මොකද්ද? මේ දෙක දෙකක් ඉස්සෙල්ලා තිබ්බ ප්‍රතිඵල. ඒ කියන්නේ එන්න පුළුවන් සියලු ප්‍රතිඵල කියන්න පුළුවන් වෙනවා. හැබැයි හරියටම අපිට කියන්න බෑ මේකෙන් එන ප්‍රතිඵලය දැන් කාසි උඩ දාපුවාම එන්නේ සිරසද අගේද කියලා හරියටම කියන්න බෑ. හැබැයි අපි දන්නවා සිරස හරි අගේ හරි තමයි ඔකට අනිවාර්යෙන් ඉන්නේ කියලා. රයිට්? එතකොට දැන් මේකේ තේරුම පරීක්ෂණයම උඩ දාපුවාම අපිට අපි කිව්වොත් දැන් අපි තුන් කාසියක් උඩ දාන වාරයක් පාසා කවුරු හරි කෙනෙක් කියනවා ඔන්න දැන් සිරස වැටෙන්නේ, ඔන්න අගේ වැටෙන්නේ කියලා කියනවා. එයා කියන එකම වැටෙනවා නම් ඒ කාසිය හොඳ සාධාරණ කාසියක් නෙවෙයි. ඒ කියන්නේ මොකක් හරි ජිල් මාට් එකක් දාලා එයා ඒ කාසිය හදාගත්ත කාසියක්. සාමාන්‍ය සාධාරණ කාසියක් අරගෙන උඩ දාපුවාම අපිට කියන්න බෑ කාටවත් ඔන්න දැන් සිරස වැටෙනවා, ඔන්න දැන් අගේ වැටෙනවා කියලා අපිට කියන්න බෑ. එතකොට මෙන්න මේ ප්‍රතිඵලයත් අනිවාර්යෙන්
අපිට වෙන්න ඕනේ. හතරවෙනි එක මේ එන ප්‍රතිඵලවල රටාවක් නොමැති වෙන්නත් ඕනේ. මේ එන ප්‍රතිඵලවල රටාවක් නොමැති වී. මේ කියන්නේ මොකක්ද? ඔන්න පළවෙනි පාර උඩ දානවා එනවා සිරස. ඊට පස්සේ අගය. ඊට පස්සේ සිරස. ඊට පස්සේ අගය. ඒ කියන්නේ කාසිය මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ රටාවකට අනුව එන්න බෑ. අපි තුන් ධාතු කැටයක් උඩ දානවා කියලා. පළවෙනි පාර 1. ඊට පස්සේ දෙවෙනි පාර දාපුවම 2. තුන්වෙනි පාර දාපුවම 3. හතරවෙනි පාර දාපුවම 4. පස්වෙනි පාර දාපුවම 5. හයවෙනි පාර දාපුවම 6. ඒ කියන්නේ ධාතු කැටේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. ධාතු කැටේ හොඳ එකක් නම් රටාවක් එන්නේ. අපි තුමු දානක් විදිහට පළවෙනි පාර දාපුවම 1. ඊට පස්සේ 4. ඊට පස්සේ 2. අපිට හරියට කියන්න බෑ. එතකොට සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ 4ක් තියෙනවා. මේ 4 අනිවාර්යෙන් දැනගන්න ඕනේ. අද අපේ පාඩමේ පළමු කොටස සසම්භාවී පරීක්ෂණයක තියෙන ලක්ෂණ ගැන කතා කරන්නේ. මෙන්න ලක්ෂණ දැන් වීඩියෝ එක මෙතනින් නවත්තන්න. සම්භාවිතාව කියලා ලිව්වා, සසම්භාවී පරීක්ෂණ කියලා ලිව්වා. මෙන්න මේක ලස්සනට ලියා ගන්න. ඊට පස්සේ ඉවර ලිව්වට පස්සේ වීඩියෝ එක ආයෙ ප්ලේ කරන්න. හරි ළමයි, ඔය ලබාගත්ත දැනුමින් මම දැන් කරන්න යන්නේ 24 එක අභ්‍යාසය. හැබැයි මේක මම ගණන් 3යි කරන්නේ. ඔයගොල්ලෝ ඉතුරු ගණන් 4 කරන්න ඕනේ. මේ වගු ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මම කරනවා මෙන්න මෙහෙම. ලොකු අංක 1 ඒකේ තියෙන අණු අංක 1 බලන්න කියලා තියෙනවා. මේ තියෙන පරීක්ෂණ සසම්භාවී නම් ඉස්සරහින් සසම්භාවී කියලා ලියන්නලු. සසම්භාවී නෙමෙයි නම් සසම්භාවී නොවේ කියලා ලියන්න. right. බලමු. 1 සිට 4 තෙක් අංක යෙදූ සමබර චතුස්තලයක් උඩ දමා මේසය මත ස්පර්ශ කරන පැත්ත සටහන් කරගෙන. ඒ කියන්නේ චතුස්තලයක් කරගන්නවා සමබර. ඒක 1 2 3 4 කියලා අංක දානවා. ඒක උඩ දාලා මේසය මත ස්පර්ශ වෙන පැත්ත සටහන් කරගන්න යන්නේ. පැහැදිලි කියන එක? right. දැන් බලමු අර 4ට යටත්ද කියලා. සසම්භාවී පරීක්ෂණයක පළවෙනි ලක්ෂණය තමයි පුතේ පරීක්ෂණයේ ඕන වාර ගණක් කරන්න පුළුවන්. ඕන වාර ගණක් කරන්න පුළුවන්ද මේකේ? පුළුවන්. දෙවෙනි එක තමයි පරීක්ෂණයට කලින් ලැබෙන ප්‍රතිඵල බහුවචන දෙක කියන්න පුළුවන්. මොනවාද ප්‍රතිඵල? 1 2 3 4. එක වැටීම, දෙක වැටීම, තුන වැටීම, හතර වැටීම. හැබැයි තුන්වෙනියට අපි ඉගෙන ගත්ත එක හරියටම හම්බෙන ප්‍රතිඵලය කියන්න පුළුවන්ද අපිට? බෑ. ඒ කියන්නේ දැන් උඩ දාපුවාම සාන්ද්‍රයට කියන්නත් බෑ, මට කියන්නත් බෑ. දැන් වැටෙන්නේ 5. දැන් වැටෙන්නේ 2. එහෙම කියලා කියන්න බෑ. හතරවෙනි එක මොකද්ද? රටාවක් අපේක්ෂා කරන්න පුළුවන්ද? මොකක් රටාවක් අපේක්ෂා වෙනවද? බෑ. එහෙම රටාවක් අපේක්ෂා වෙන්නේ නැහැ. ඔය කරුණු 4ටම යටත් නිසා පළවෙනි එකේ තියෙන පරීක්ෂණය අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. සසම්භාවී පරීක්ෂණය. දෙවෙනි එක ගමු. එකම වර්ණයේ සර්ව සම පබළු ඇති බෑගයකින්. එකම වර්ණයේ සර්ව සම පබළු තියෙනවා. සර්ව සම කියන්නේ එකම සමාන විදිහට පබළු තියෙනවලු. බෑගයකින් අහඹු ලෙස පබළුවක් ඉවතදගෙන එහි පාට සටහන් කර ගැනීම. right. අර කරුණු 4ෙන් බලමු. සසම්භාවී කරුණු 4 බලා ගන්න අය. ඔය පරීක්ෂණය නැවත නැවත වාරයක් කරන්න පුළුවන්ද? පුළුවන්. හරි පුළුවන්. එතකොට පරීක්ෂණයට කලින් එන්න පුළුවන් ප්‍රතිඵල බහුවචන. ප්‍රතිඵල කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපි තුන් පාට දිනන රතු පාට, නිල් පාට, දම් පාට, කොළ පාට වැටීම කියලා කියන්න පුළුවන්. හැබැයි තුන්වෙනි කරුණ මොකද්ද? නිසකවම කියන්න පුළුවන්ද ලැබෙන ප්‍රතිඵලය? හරියටම කියන්න පුළුවන් තක්කේටම බෑ. ඒක කියන්න බෑ. ඊට පස්සේ අවසානයේට මේ පරීක්ෂණේ රටාවක් තියනවද? පළවෙනි පාර රතු වැටෙනවා, ඊට පස්සේ නිල් වැටෙනවා. එහෙම රටාවක් නැහැ. ඒ කියන්නේ ඔය කරුණු 4ම මේකේ තෘප්ත වුණා. කරුණු 4ම මේකේ තෘප්ත වුණා. තෘප්ත වුණා කියන්නේ ඒක ඔප්පු වුණා. ඒක නිසා දෙවෙනි එකත් අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. තුන්වෙනි එක බලන්න. නිශ්චිත ඉලක්කයකට බෝලයක් එල්ලකොට ඉලක්කය වදීද යන නිරීක්ෂණය කරන. බෝලයක් අතට ගන්නවා අපි ගහන්න යන්නේ නිශ්චිත ඉලක්කයකට. right. පළවෙනි එක බලන්න. මේ පරීක්ෂණය කීපවරක් කරන්න පුළුවන්ද? පුළුවන්. ඕන වතාවක් කරන්න පුළුවන්. දෙවෙනි එක නිශ්චිතවම ඒ කියන්නේ ලැබෙන ප්‍රතිඵල කියන්න පුළුවන්ද? බෑ. ප්‍රතිඵල කියන්නේ බෝලේ අරගෙන ගහන ඉලක්කයට. එක්ක ඉලක්කයට වැදීම නැත්නම් ඉලක්කයට නොවැදීම. දෙකයිනේ. ඉලක්කයට එක්ක වැදීම නැත්නම් ඉලක්කයට නොවැදීම.
එතකොට ලැබිය හැකි ප්‍රතිඵල ওই දෙකෙන් එකයි කියන්න පුළුවන්. තුන්වෙනි එක මොකද්ද? ප්‍රතිඵල කියන්න පුළුවන් වුණාට හරියටම එන ප්‍රතිඵලය කියන්න පුළුවන්ද? දැන් ගහන්න කලින් කියන්න පුළුවන් මේක වදීද කියලා? බෑ. අපි පොට්ටේ තමයි වදිනවා නම් වදින්නේ. අපි අහමු ලෙස වදින්නේ. එතකොට ගහනකොට කියන්න බෑ ඔන්න වදිනවා. දැන් වදින්නේ නැහැ එහෙම කියන්න බෑ. රයිට්? ගහන්න කලින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. එතකොට හතරවෙනි එක මේක මොකද්ද? රටාවක් අපේක්ෂාවෙන් නම් පළවෙනි පාර වදිනවා. ඊට පස්සේ නොවැදීම. වැදීම. නොවැදීම. එහෙම නේද? එහෙම ගන්න. ඒ කියන්නේ අර හතරට මේකත් යට. එහෙනම් මේකත් සසම්භාවී පරීක්ෂණය. දැන් හතරවෙනි එකයි පස්වෙනි එකයි හයවෙනි එකයි හත්වෙනි එකයි ඕගොල්ලෝ තනියම කරන්න ඕන. මම ගණන් තුනක් ඇදුවා හතරක් ඕගොල්ලන්ට දුන්නා. මේ හැම පරීක්ෂණයක්ම ඕගොල්ලෝ අර කරුණු හතර යටතේ කියලා හිතලා බලන්න. මොනවාද කරුණු හතර සසම්භාවී පරීක්ෂණයක? පළවෙනි එක මේ පරීක්ෂණය කීප වතාවක් කරන්න පුළුවන් වෙනවා. කීප වරක් කරන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක මොකද්ද පුතේ? දෙවෙනි එක තමයි පරීක්ෂණය කරන්න කලින් එන්න තියෙන ප්‍රතිඵල ටික කියන්න පුළුවන්. පරීක්ෂණය කරන්න කලින් එන්න පුළුවන් ප්‍රතිඵල බහුවචන කියන්න පුළුවන් වෙනවා. තුන්වෙනි එක හැබැයි නිසකවම හරියට අපිට එන ප්‍රතිඵලය කියන්න ප්‍රතිඵලය ඒක වචන. එන ප්‍රතිඵලය කියන්න බෑ. හතරවෙනි එක මේක රටාවක් නැහැ. ඔය කරුණු හතරට යටත් නම් හතරටම යටත් වෙනව නෑ. හතරටම යටත් නම් ඒකට කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. ඔය හතරෙන් එකකට හරි යටත් වෙන්නේ නැත්නම් ඒක සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි. පැහැදිලිනේ? එහෙනම් දැන් ඔතනින් වීඩියෝ එක නවත්තලා 4 5 6 7 පදගතව සසම්භාවීද නැද්ද කියලා ලියන්න ඕන. හරි ළමයි. අද දවසේ දෙවෙනි මාතෘකාව. එයාගේ නම නියැදි අවකාශය. පුතේ අමුතු නම් ටිකක් තියෙනවා. නමුත් නම් වලට බය වෙන්න එපා. නියැදි අවකාශයට අපි කියන්නේ ඉංග්‍රීසි වලින් sample space. මම මේක කියන්නේ විශේෂ හේතුවක් නිසා. බලන්න මොකක්ද කියන්නේ කියලා. මම උදාහරණයක් ගන්නවා. මගේ උදාහරණය තමයි මෙන්න මේක. අංක 1. කාසියක් උඩ දැමීම. ඒ කියන්නේ උඩ දැම්මා කියන්නේ උඩ දිහා බලන් ඉන්න එපා. ඔක මොකද වෙන්නේ? බිමට වැටෙන්න බෑනේ. කාසියක් උඩ දාලා බිමට වැටෙනවා. වැටුනහම වැටෙන පැත්ත ගැන අපි කතා කරන්න යනවා. රයිට්. මොකද්ද එතකොට කාසියක් උඩ දාලා බිමට වැටෙනකොට පැති ගැන කතා කරන්න කිව්වොත් මොනවද වැටෙන්න පුළුවන්? පැති. එක්ක සිරස, සිංහලෙන් සිරස නැත්නම් අගය. වෙන මොකුත් එන්න පුළුවන්ද? නෑ. එතකොට මේ ඕනම පරීක්ෂණයක එන්න පුළුවන් සියලුම ප්‍රතිඵල වලට තමයි අපි කියන්නේ නියැදි අවකාශය. ඒක දක්වන්නේ මෙහිමයි. නියැදි අවකාශයට අපි සංකේතයක් විදිහට S පාවිච්චි කරනවා sample space කියන එක. S සමානයි කියලා දාලා සංගල වරහණක් ඇරලා එන්න පුළුවන් මොනවාද? එක්ක සිරස නැත්තම් අගය. එක්ක සිරස නැත්තම් අගය. ඔච්චර. තව උදාහරණයක් ගමු අපි. 1 සිට 6 තෙක් අංක ලියූ ධාතු කැටයක්. ධාතු කැටයක් උඩ දාන පරීක්ෂණය. රයිට්. ඔන්න මෙයාගේ නියද අවකාශය ලියන්න යන්නේ. නියද අවකාශයේ S සමානයි. සංගල වරහන් ඇතුලේ කො මොනවද දෙන්න පුළුවන්? 1 2 3 4 5 6. ඔච්චරයි 7 8 තමයි ඉන්නේ. තව එකක් බලමු. මල්ලක තියෙනවා රතු බෝල 3ක් හා මල්ලක තියෙනවා රතු බෝල 3ක් හා නිල් බෝල 2ක්. අපි මොකද කරන්නේ? අහඹු ලෙස මල්ලට අත දමා අපි යන්නේ දැන් බෝලයක් ගැනීමට. අහඹු ලෙස මල්ලට අත දමා බෝලයක් ගන්න යන්නේ. දැන් මොනවද එන්න පුළුවන් නියදි අවකාශය? S සමානයි සංගල වරහන් ඇතුළේ. රතු බෝල කීයක් තියෙනවද? 3යි. එතකොට රතු කියන්න බෑ. අපි ඒකට පොඩි නමක් දෙන්න යනවා. අපි පළවෙනි කෙනාට කියනවා රතු 1. දෙවෙනි කෙනාට කියනවා රතු 2.
තුන්වෙනි කෙනාට කියනවා රතු 3. ඊට පස්සේ රතු 3 ඉවරයිනේ. ඊට පස්සේ නිල්. නිල් 1. නිල් 1. නිල් 1. ඔන්න එන්න පුළුවන් පොල්. මේකට පුතේ රතු නිල් නිල් කියලා ලියුවොත් වැරදි. හේතුව මේ වගේ එකම එකක් රිපීට් වෙනවා නම් අපි ඒවට අංක දෙන්න වෙනවා 1 2 3 1 2 3. පැහැදිලිද කියන එක? ඒතකොට නියත අවකාශය යටතේ අපිට කතා කරන්න තියෙන්නේ ඔන්න ඕකයි. එතකොට අපි මේකේ තව අමතර දෙයක් ගැන කතා කරොත් මෙන්න මෙහෙම. නියත අවකාශයේ අවයව ගාන කීයද කියලා ඇහුවොත්. නියත අවකාශයේ අවයව ගාන කීයද කියලා ඇහුවොත් කොහොමද අපි මේක හොයන්නේ? නියත අවකාශය කියන්නේ S නේ. S ගේ අවයව ගාන. ඒ කියන්නේ n s. අපි කුලක පාඩමේ ඔක ඉගෙන ගත්තා. ns සමානයි අවයව කීයද 1 2. මෙයාගේ ns සමානයි s ගේ අවයව ගාන 1 2 3 4 5 6. මෙයාගේ ns සමානයි 5. 1 2 3 4 5. right? ඔන්න නියත අවකාශයටදී අපිට කතා කරන්න තියෙන එකම මේක ගැන. පැහැදිලිද කියන එක? right. දැන් ඔයගලන්ට මේ දැනුම යටතේ කරන්න පුළුවන් 24 අභ්‍යාසය. 24 අභ්‍යාසය. බලන්න උදාහරණයක් විදිහට ඒකේ තියෙනවා රෝමී ඉලක්කම් 5යි කියන්නේ පුතේ. පොඩි අභ්‍යාසයක්. රෝමී ඉලක්කම් එක ගන්නකො මම එකක් කරලා පෙන්නන්න. නිල් රතු කළු කොළ යන වර්ණ වලින් සර්ව සම එක් පෑනක් එක් පෑනක් බැගින් ඇති බෑගයකින් අහඹු ලෙස පෑනක් තෝරා ගන්න. පාඩමේ මාතෘකාව තමයි මේක දීලා තියෙන ප්‍රශ්නේ. නියති අවකාශය හොයන්න. ඉතින් පුතේ නියති අවකාශය ලිව්වා S කියලා. S සමානයි සංකල වරහන් ඇතුලේ නිල් රතු කළු කොළ. දැන් නිල් ඒවාම දෙකක් තියෙනවා නම් නිල් 1 නිල් 2 කියලා දාන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? right? එතකොට ඔය වගේ ඔයගලන්ට කරන්න තියෙන්නේ රෝම ඉලක්කම් 2, රෝම ඉලක්කම් 3, රෝම ඉලක්කම් 4, රෝම ඉලක්කම් 5. දැන් මේ ටික ලියාගෙන හොඳට බලන්න වීඩියෝ එක. ආයෙ ඕනනම් තව පාරක් බලන්න. මේක ලියාගෙන මේක මාර ලේසියි. මේක ලියාගෙන මෙතනින් අභ්‍යාසය කරන්න. දැන් වීඩියෝ එක නවත්තලා මේ අභ්‍යාසය කරන්න. පැහැදිලිද? අපි ඊට පස්සේ බලමු අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන කොටස මොකක්ද කියලා. හරි ළමයි. අපිට තියෙන තුන්වෙනි මාතෘකාව. එයාගේ නම සමසේ භව්‍ය ප්‍රතිපල. ඒ කියන්නේ මේක තේරෙන විදිහට කිව්වොත් සෑම ප්‍රතිපලයකම කියමු. සෑම ප්‍රතිපලයකම විය හැකියාව සමාන. ඒවා තමයි ඔය සෑම ප්‍රතිපලයකම විය හැකියාව සමානයි නම් ඒවට කියනවා සමසේ භව්‍ය ප්‍රතිපල කියලා. මොනවද කියලා බලමු උදාහරණ. මම ගන්නවා අර විදිහටම කාසියක් උඩ දැමීම. right. මොනවද වෙන්න පුළුවන් ප්‍රතිපල නියති අවකාශය? S සමානයි සිරස නැත්තම් අගය. එතකොට අපි මේක අවස්ථා දෙකයිනේ පුතේ තියෙන්නේ. එකක් තමයි සිරස ලැබීමේ අවස්ථාවයි අගය ලැබීමේ අවස්ථාවයි. දැන් අපි ගත්තොත් සිරස ලැබීමේ විය හැකියාව කීයද? සිරස ලැබීමේ විය හැකියාව මේ 1යි. ඔක්කොම දෙකක් තියෙනවා. දෙකකින් එකක් සිරස. දෙකකින් එකක් සිරස. අගය එකක් තියෙනවා. ඔක්කොම දෙකක් තියෙනවා. දෙකකින් එකක් අගය. ඉතින් සිරස ලැබීමේ විය හැකියාවක් දෙකෙන් එකයි. අගය ලැබීමේ විය හැකියාවක් දෙකෙන් එකයි. එතකොට මේ ප්‍රතිඵල දෙකම වෙන හැකියාව දෙන්නගේ මොකද? දෙන්නගෙම සමානයි. එහෙම සමාන ඒවට තමයි කියන්නේ සමසේ භව්‍යය කියලා. ඒ කියන්නේ මෙන්න මෙයා කවුද මෙයා? අපි මේ කියපු පරීක්ෂණයේ කාසයක් උඩ දැමීම සම්බන්ධව මෙන්න මෙයා සමසේ
භව්‍ය වේ. මෙයා සමසේ භව්‍ය වෙනවා. තව එකක් බලමු අපි. දෙවෙනි එක ධාතු කැටයක් ගමු අපි. ධාතු කැටයක් කියන්නේ මේ සාමාන්‍ය අපි දන්න ධාතු කැටයක්. ධාතු කැටයක් උඩ දැමීම. මොනවාද එන්න ප්‍රතිඵල? S සමානයි නියත අවකාශය 1 2 3 4 5. right? හරි. මොනවාද 1 2 3 4 5? දැන් බලමු. මෙතන එන අවස්ථා මොනවාද? 1 ලැබීම 2 ලැබීම 3 ලැබීම 4 ලැබීම 5 ලැබීම 6 ලැබීම. බලමු. 1 ලැබීම කීයෙන් කීයද කියලා? 6න් 1. ඔක්කොම ප්‍රතිඵල sorry මෙතන 6 ඉන්න ඕනේ නේ පුතේ. මම 6 දාලා නැහැ. මෙතන 6 ඉන්න එපා. ධාතු කැටේ. ඔක්කොම ප්‍රතිඵල 6යි. එක තියෙන්නේ 6න් එකපාරයි. ඔක්කොම ප්‍රතිඵල 6යි. දෙක තියෙන්නේ 6න් එකපාරයි. ඔක්කොම ප්‍රතිඵල 6යි. 6න් 1යි. මෙයාගෙත් 6න් 1යි. 5 තියෙන්නේ එකපාරයි. 6න් 1යි. 6 තියෙන්නේ එකපාරයි. 6න් 1යි. ඒ කියන්නේ ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධියක් සමසේ භව්‍යයි. සමසේ භව්‍ය වේ. right. දැන් වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න. ඊට පස්සේ මම සමසේ භව්‍ය නොවන එකක් ගැන කතා කරන්න යන්නේ. බලමු සමසේ භව්‍ය නොවන එකක් ගැන. දැන් මේක ලියා ගන්න. හරි. අපේ තුන්වෙනි නිදසුන. මෙදාපාර මල්ලක තියෙනවා රතු බෝල 4ක් හා රතු බෝල 4යි මිල් බෝල 3යි. right. අපි මෙයාගේ නියත අවකාශය ලියමු. S සමානයි රතු 4යිනේ. රතු 1 රතු 2 රතු 3 මේ මෙතන එක තියෙන්නේ මෙතන කමාව තියෙන්නේ. රතු 4. ඊට පස්සේ මොනවද එන්නේ? නිල් 1 නිල් 2 නිල් 3. දැන් මේකේ අවස්ථා පුතේ දෙකයි ඉන්නේ. මොකක්ද අවස්ථා දෙක? එක්කෝ අපිට රතු ලැබීම. නැත්නම් අපිට නිල් ලැබීම. බලමු රතු ලැබීම. මෙන්න බලාගන්න. රතු ලැබීම ඔක්කොම තියෙනවා රතු ඒවා තියෙනවා 1 2 3 4. රතු ඒවා 4යි ඔක්කොම ප්‍රතිඵල තියෙනවා කීයද? 6ක් එන්නේ කොහෙද? 3 4 5 6 7. ඔක්කොම ප්‍රතිඵල 7යි. 7කින් 4ක් රතු ලැබෙනවා. 7කින් 4ක් රතු ලැබෙනවා. නිල් ලැබෙනවා ඔක්කොම 7යි. 7න් 3ක්. දැන් බලන්න රතු ලැබීම 7න් 4යි. නිල් ලැබීම 7න් 3යි. දෙන්නගෙම විය හැකියාව සමානයිද? නෑ. එහෙනම් මේ පරීක්ෂණය සමසේ භව්‍ය නොවේ. පැහැදිලිනේ? දැන් ඔයගලන්ට ඔය දැනුමින් කරන්න පුළුවන් 24 3 අභ්‍යාසය. 24 3 අභ්‍යාසය. බලන්න ඒකේ තියෙනවා ඒකේ රෝමී ලක්කම් තියෙන පුතේ අයියෝ 7යි. මම ඒකේ 3ක් විතර කරන්න. රෝමී ලක්කම් 1 2 3. පහත සඳහන් එක් පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල සමසේ භව්‍යදයි ලියන්නලු. බලන්න සමසේ භව්‍ය නම් සමසේ භව්‍යයි කියලා ලියන්න. එහෙම නැත්නම් නැහැ කියලා ලියන්න. සවිදි සමබර චතුස්තලයක පැති හතරේ රතු, නිල්, කහ, කොළ. රතු, නිල්, කහ, කොළ යන වර්ණ ආලේප කර ඇත. මේ උඩ දමා වැටෙන පැත්තේ වර්ණය සටහන් කර ගන්නවා. චතුස්තල ධාතු කැටයක්. උඩ දාපුවාම වැටෙන පැත්ත. මේකේ රතු තියෙන්නේත් එකපාරයි. කහ තියෙන්නේත් එකපාරයි. කොළ තියෙන්නේ එකපාරයි. තව කවුද? නිල් කියන්නේ එකපාරයි. හැම ප්‍රතිඵලයක්ම තියෙන එකපාරයිනේ. ඔක්කොම ප්‍රතිඵල 4යි. එතකොට රතු ලැබීම 4න් 1යි. නිල් ලැබීම 4න් 1යි. කහ ලැබීම 4න් 1යි. කොළ ලැබීම 4න් 1යි. ඒ කියන්නේ මේ සිද්ධිය සමසේ භව්‍යද නැද්ද? සමසේ භව්‍ය. අර වගේ ගහන්න ඕනේ නැද්ද?
ඒ වගේ ගහන්න අවශ්‍ය නැහැ. මම දැන් ඔයගලන්ට මේක පෙන්වුවේ මේ වෙන්නේ කොහොමද කියලා. නිකන් මේකට සමසේ බබ්බෙද නැද්ද කියලා ලියන්න. දෙවෙනි එක බලන්න. සමබර කාසියක් උඩ දමා වැටෙන පැත්ත සටහන් කරගෙන ඉතින් හරිනේ. කාසියක් උඩ දාලා ගන්නවා. එන්න පුළුවන් අවස්ථා සිරස හරි අගය හරිනේ. සිරස තියෙන කාසිය එක පැත්තයි, අගය තියෙන කාසිය එක පැත්තයි. ඒ කියන්නේ සිරස ලැබීමේ හැකියාව දෙකකින් එකයි, අගය ලැබීමේ හැකියාවත් දෙකකින් එකයි. එහෙනම් දෙන්නම සමසේ භව්‍ය. භව්‍ය මේ මෙතන යන්සේ ඉන්නේ. භව්‍ය. තුන්වෙනි එක බලන්න. 1 1 1 1 තියෙනවා. 2 2 2 තියෙනවා. 3 3 4 තියෙනවා. දැන් ඔයගලන්ට මේක බලපු ගමන් පේනවා. 1 ඒවා 4ක් තියෙනවා. 2 ඒවා 3ක් තියෙනවා. 3 ඒවා 2ක් තියෙනවා. 4 ඒවා 1ක් තියෙනවා. මෙහෙම පරීක්ෂණ සමසේ භව්‍ය වෙනවද? නෑ. එහෙනම් බලපු ගමන් දෙන්න පුළුවන් වැඩේ. සමසේ භව්‍ය නොවේ. හතරවෙනි එකත් ඕගොල්ලෝ කරන්න 4 5 6 7. 4 5 6 7 ඕගොල්ලෝ කරන්න ඕනේ. දැන් වීඩියෝ එක නවත්තන්න මේක ලියා ගන්න. ලියලා ඉවර වෙලා මේක ලියාගෙන යන්න. හොඳට හිතලා කරන්න මේක මේ ගණිතයේ සම්බන්ධ ගැටලු නෙමෙයි තියෙන්නේ. මම අර කිව් එකකින් හිතන්න. සමසේ භව්‍ය වෙන්නේ මොනවද? හොඳට වෙන පරීක්ෂණේ හිතන්න. මේක ඕගොල්ලන්ගම තමයි මම ගන්නෙ. වැරදුනොත් බය වෙන්න එපා. මම මේක ඊළඟට කියලා දෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. රයිට්? එහෙනම් නවත්තන්න මේක ලියා ගන්න. හරි ළමයි. අද දවසේ අවසාන මාතෘකාව හතරවෙනි මාතෘකාව. දැන් අපි මෙතනින් එහාට කතා කරන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව. right. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව යටතේ ඔයගලන්ට තියෙනවා පිටුව 46 පොඩි සූත්‍රයක්. අපිට ඒක ලියා ගන්න වෙනවා. අපි හිතමු මොකක් හරි ප්‍රතිඵලයක් ගැන කතා කරනවා. මොකද්ද ප්‍රතිඵලය පුතේ? මම මොකක් හරි ලියන්නම්කෝ ප්‍රතිඵලයක සම්භාවිතාව. ප්‍රතිඵලයක සම්භාවිතාව. මේ සම්භාවිතාව කියන වචනයට බය වෙන්න එපා. මේ සම්භාවිතාව කියලා කියන්නේ ඔයගොල්ලෝ ගිය අවුරුද්ද ඉගෙන ගත්ත විය හැකියාව තමයි. මොකක් හරි ප්‍රතිඵලයක සම්භාවිතාව සූත්‍රයක් තියෙනවා උඩ 1යි ඊළඟට මොකක් හරි අපි කතා කරන සසම්භාවී පරීක්ෂණයක්. සසම්භාවී පරීක්ෂණයේ නියදි අවකාශයේ මුළු ප්‍රතිඵල කලියමුනේ. අවකාශයේ මුළු ප්‍රතිඵල ගණන. මේ බය වෙන්න එපා මේකට. මම මේක තේරුම් කරනවා. දැන් මේක ලියා ගන්න වෙනවා. මේක යටතේ අපිට තව අවස්ථාවක් ගැන කතා කරන්න තියෙනවා. මොකක් හරි සිද්ධියක සම්භාවිතාව. මොකක් හරි සිද්ධියක සම්භාවිතාව. සිද්ධියක සම්භාවිතාව කොහොමද හොයන්නේ? ඒ අදාළ සිද්ධියේ අවයව ගණනෙන් බෙදන්න ඕනේ නියදි අවකාශයේ අවයව ගණන. මම දැන් තේරුම් කරන්නේ හොඳට බලා ගන්න. මේක නිකන් ඔයගොල්ලෝ බලය අම්මෝ මොකද්ද මේක කියලා. මේක කියන තරම් එකක් නෙමෙයි. මහ ලොකු එකක් නෙමෙයි. ඔකට පොඩි අපි සූත්‍රයක් තියෙනවා. මෙන්න සූත්‍රය මම ලියනවා. මොකද්ද කතන්දරය? ඒගේ සම්භාවිතාව කියන එක අපින් ඇහුවොත්. ඒගේ සම්භාවිතාව කියන එක. අපි සම්භාවිතාව කියන එකට පාවිච්චි කරන අකුර තමයි P. සම්භාවිතාවට පාවිච්චි කරන අකුර P. ඒගේ සම්භාවිතාව කියන එක අපි පුතේ ලියන්නේ PA කියලා. ඒගේ සම්භාවිතාව. මේක සමානයි අදාළ සිද්ධියේ අවයව ගන්න. අදාළ සිද්ධිය දැන් මොකද්ද අපි? P කියන්නේ සම්භාවිතාවනේ. අදාළ සිද්ධිය මොකද්ද? A. ඒගේ අවයව ගන්න. ඒගේ අවයව ගන්න අපි ලියන්න ඉගෙන ගත්ත ගිය පාඩමේ NA.
ඕක බෙදන්න ඕනේ නියැදි අවකාශයේ අවයව ගාන. නියැදි අවකාශය කියන්නේ S. S ගේ අවයව ගාන කියන්නේ NS. අම්මෝ මොකද්ද වෙන්නේ? දරුණු විනේ හරි. ඔන්න බලන්න මම දැන් උදාහරණයක් ලියන්න යන්නේ මෙහෙම කරගන්න. දැන් වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්නකො. අපි ලියලා මම උදාහරණ ගැන කතා කරන්නේ නැහැ. වීඩියෝ එක දැන් නවත්තන්න මේක ලියා ගන්න. ඊට පස්සේ මම මේකේ මේ මොකද්ද මේ තේරුම් කරේ කියලා උදාහරණ මගින් පැහැදිලි කරන්න යනවා. හරි. දැන් යනවා මගේ නිදසුන එකට. හොඳට බලාගන්න මේ නිදසුන ටික මහලු අමාරුවක් නැහැ මේක. කිසිම අමාරුවක් නැහැ. අපේ පරීක්ෂණය තමයි කාසියක් උඩ දමා නිරීක්ෂණය. ඒ කියන්නේ කාසිය උඩ දාලා උඩ දිහා බලාගෙන ඉන්නේ නැහැ. බිමට වැටුණා වැටෙන පැත්ත ගැන තමයි නිරීක්ෂණය කරන්නේ. මම දිගට ලියන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක දිගට ඉන්නේ ආ. right. අපි මෙයාගේ මුලින්ම නියැදි අවකාශය ලියමු. ඉස්සෙල්ලත් ලිව්වා. නියැදි අවකාශය කියන්නේ S සමානයි එන්න පුළුවන් මොනවාද? සිරසයි මොනවාද? අගය. සිරසයි අගයයි. දැන් අපිට කිව්වොත් මේගොල්ලෝ සිරස ලැබීම කියන කෙනා සිරස ලැබීමේ සිද්ධිය A නම් සිරස ලැබීමේ සිද්ධිය A නම් අපෙන් අහනවා එහි අවයව ලියා NA සොයන්නලු. අවයව ගණන. මෙන්න. ඒ සිද්ධිය ලිව්වා A සමානයි. සිරස තියෙන එකපාරයි නේද ඉතින්? ඔව්. සිරස කියලා ලිව්වා. එතකොට NA කීයද? NA කීයද? 2. මෙතන A ගේ අවයව ගාන කීයද? 1යි. සිරස කියන එක විතරයි. දැන් අපිට කියනවා මේගොල්ලෝ A ගේ නැත්තම් සිරස ලැබීමේ සම්භාවිතාව යන්න කියලා. A ගේ නැත්තම් සිරස ලැබීමේ සම්භාවිතාව. අර සමීකරණය චුට්ටක් ලියාගමුකෝ. PA සමානයි. මෙතන A නම් මෙතනත් A. NA බෙදීම NS. අනේ මෙන්න හොයනවා. NA කීයද? 1යි. NA වෙනුවට 1 දැම්මා. NS කීයද? 2යි. S ගේ අවයව ගාන කීයද? 2යි. ඒ කියන්නේ ඒ සිදුවීමේ සම්භාවිතාව සමානයි කවුද? 2කින් 1. 2කින් 1යි. මේක වීඩියෝ එක නවත්තන්න මේක ලියා ගන්න. හරි. මගේ දෙවෙනි නිදසුන 2 මම මෙදා පාර ගන්නවා 1 සිට 6 තෙක් අංක ලියූ ධාතු කැටයක්. 1 සිට 6 තෙක් අංක ලියූ ධාතු කැටයක්. මේක අපි නියත අවකාශය ලියාගමු ඔක්කොටම කලින්. S සමානයි 1 2 3 4 5 6. එතකොට පුතේ මේගොල්ලෝ අපිට සිද්ධියක් දෙනවා. අපිට දෙන්න ඕනේ ආ. අපිට සිද්ධියක් දෙනවා. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් B නම්. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් B නම්. අපි ඔක්කොම B ලියාගමු. මෙතන කෝ ඉරට්ටේ සංඛ්‍යා? 2 4 6. එහෙමනම් අපෙන් අහනවා B ගේ සම්භාවිතාව. එහෙම නැත්නම් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. කොහොමද සූත්‍රය මතකද? දැන් B ආවේ. ඒ කියන්නේ PB සමානයි. මෙතනට එන්නේ කවුද එනවා? NB බෙදීම NS. අපි ඔක ලියලා තියන්න ඕනේ ආ. right? NB කියන්නේ කවුද? NB 1යි 2යි 3යි. B ගේ අවයව ගන්න මේ පැත්තෙන් ලියා ගන්න. NB සමානයි 3යි. B ගේ අවයව ගන්න 3යි. අනේ NS කියන්නේ S ගේ අවයව ගන්න. S ගේ අවයව ගන්න කීයද? 3 4 5 6. 6න් 3යි. ඒ කියන්නේ B සිදුවීමේ සම්භාවිතාව 6න් 3යි. මේක තව සරල කරන්න පුළුවන්.
දෙන්නාම 3ෙන් බෙදන්න පුළුවන්. 3ට 3 ඒවා 1යි, 6ට 3 ඒවා 2යි. 1යි. තාත්තක් සල්ලා ගන්න පුළුවන් ඔන්න ඔය. දැන් මේක වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න. තව නිදසුනක් ගැන මම කතා කරලා ඊට පස්සේ මම අභ්‍යාසෙත් ගණන් දෙකක් විතර වගේ හදනවා. මගේ නිදසුන 3. නිදසුන 3. මගේ ළඟ තියෙනවා කාඩ් පත් ටිකක්. මම කොහොමද ලියන්නේ 1 සිට 10 තෙක් ඇති කාඩ් පත් ටිකක් තියෙනවා මොකකද මල්ලක. 1 සිට 10 තෙක් ඇති කාඩ් පත් සලකමු කියලා මම ලියන්නම්. මල්ලක තියෙන්නේ සලකමු. රයිට් මේ නියත අවකාශයකෝ S සමානයි 1 2 3 4 5 6 7 8 9 10. රයිට් මම සිද්ධියක් හදනවා. සිද්ධිය තමයි කැපිටල් P. මොකද්ද මගේ සිද්ධිය? ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම කැපිටල් P නම් P ගේ සම්භාවිතාව තමයි අපෙන් අහන්නේ. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම කැපිටල් P නම් P ගේ සම්භාවිතාව. මුලින්ම P ලියා ගන්නවා. P ලියා ගන්නකොට අපිට හිතන්න බෑ. P සමානයි සංකල වරහන් ඇතුලේ කෝ ප්‍රථමක සංඛ්‍යා 3 2 3 3 5 7 ඔච්චරයි ප්‍රථමක. එතකොට මේ පැත්තෙන් ලියා ගන්න P ගේ අවයව ගන්න. P ගේ අවයව ගන්න NP සමානයි 1 2 3 4යි. right? එතකොට කෝ P ගේ සම්භාවිතාව කොහොමද අපි ලියන්නේ අර සමීකරණ විදියට? P ගේ සම්භාවිතාව කියන එක ලියන්නේ අප්පා. PP. PP නේ තියෙන්නේ. අකවන්නේ මම කියන්නම්කො. P කියන්නේ මේ සම්භාවිතාව මේ තියෙන්නේ අර මගේ එක. දැන් සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ. PP සමානයි NP බෙදීම NS. NP කියන්නේ 4යි. NS කියන්නේ මෙතන ඉලක්කම් 10ක් තියෙනවා. 10යි. 10න් 4 තව සරල කරපුවාම දෙකෙන් බෙදපුවාම මෙතන උඩ 2යි යට 5යි. ඒ කියන්නේ P සිදුවීමේ සම්භාවිතාව PP 5න් 2යි. මම තව සිද්ධියක් හදනවා මේක මගේ පළවෙනි එක කියලා ගන්න. මේ ගානෙම තව සිද්ධියක් මම හදන්න යන්නේ. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කැපිටල් D නම් PD ඒ කියන්නේ D ගේ සම්භාවිතාව හොයන්න. මුලින්ම කැපිටල් D ලියා ගන්න මෙන්න. කැපිටල් D සමානයි සංකල වරහන් ඇතුලේ ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 9. එතකොට ඒක ලියාගත්තත් එක්කම එයාගේ D ගේ අවයව සංඛ්‍යාව ලියා ගන්න. ND D ගේ අවයව සංඛ්‍යාව 1 2 3 4 5. දැන් කොහොමද පුතේ අපි අරක ලියුවොත් ලියන්නේ D ගේ සම්භාවිතාවනේ අහන්නේ PD. PD සමානයි ND බෙදීම NS. මේ S වලිනකොට මම චූටි කැලේ දෙයක් දානවා 5 කියලා පේන්නේ නැති එක. ND කියන්නේ 5යි NS කියන්නේ 10යි. දෙන්නාම 5ෙන් බෙදෙනවා. 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. ඒ කියන්නේ D ගේ සම්භාවිතාව කීයද? 2න් 1යි. දැන් වීඩියෝ එක නවත්තන්න මේක ලියා ගන්න. හරි. ඔය ලබාගත් දැනුමෙන් අපි කරනවා 24 4 අභ්‍යාසය. මම ලොකු අංක 1යි 2යි කරනවා. ඔයගලන්ට දෙනවා 3 4 5 6 7 ගණන් 5යි තියෙන්නේ. right? ලොකු අංක එක බලන්න. 1 සිට 6 තෙක් අංකයේ දූ සමබර ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමූ විට උඩට හැරී වැටෙන පැත්තේ අංකය සටහන් කර ගැනීමේ පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් නියැදි අවකාශය ලියන්න. ඉතින් පුතේ ඉස්සෙල්ලා එකමයි. S සමානයි 1 2 3 4 5 6. ඔච්චර. ඊළඟට NS සොයන්න. අර මං ඉස්සෙල්ලා කරපු එක මේගොල්ලෝ කඩලා තියෙන කොටස් වලට. NS සමානයි 1 2 3 4 5 6. 3 කියලා තියෙනවා. ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීම A නම් Aහි අවයව ලියා. ඔක්කොම A ගේ අවයව ලියන්නේ. ඉරට්ටේවා. A සමානයි
ඒකේ අවයවකෝ 2 4 6 අවයව ලියා NA සොයන්න. අනේ මෙන්න ලියුවා එන්නේ. මෙන්න එන්නේ. NA සමානයි 1 2 3යි. ඊළඟට රෝම ඉලක්කම් 4 එහි සම්භාවිතාව PA සොයන්නලු. කෝ සමීකරණය PA සමානයි NA බෙදීම NS. මෙතන A නම් මෙතනත් A. මෙතන මොනවද ඉබ්බත් යට තියෙන්නේ කවුද? S තමයි ඒක වෙනස් වෙන්නේ. NA කියන්නේ 3යි. NS කියන්නේ මෙතන ඉලක්කම් 6ක් තියෙනවා. 6න් 3යි. මේක සරල කරපුවාම 3ට 3 ඒවා 1යි. 6ට 3 ඒවා 2යි. දෙකෙන් 1යි. පස්වෙනි එක බලන්න ප්‍රථමක සංඛ්‍යාවක් සහිත අංකයක් වැටීමේ සම්භාවිතාව. දැන් මේ ගානේ සිද්ධිය ඒගොල්ලෝ නම් කරලා නැහැනේ. Aද Bද Cද Dද කියලා. බොරුවට අපි නම් කරන්න යන්න ඕනෙත් නැහැ. අපි බලමු මෙතන ප්‍රථමක සංඛ්‍යා ලැබීමේ සිද්ධිය මොකද්ද කියලා. ප්‍රථමක ලැබීම. කෝ ප්‍රථමක ලැබීම කෝ 2 3 5 ඔච්චරයි. එතකොට මේ මිනිස්යාගේ සම්භාවිතාව ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා මෙතන 3ක් තියෙනවා. ඔක්කොම සංඛ්‍යා 6යි. 6න් 3යි. ආය සරල කරපුවාම එනවා 2කින් 1යි. ඔච්චරයි. සිද්ධියක් නැති අවස්ථාවලදී ඔයගොල්ලෝ සිද්ධි නිර්මාණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක පොඩ්ඩක් ලියලා ප්‍රථමක ලැබීමේ සම්භාවිතාව කියලා වැඩේ කරගන්න පුළුවන්. මම යනවා දෙවෙනි එකට. A B C D E F G H ලෙස ලියන ලද සමාන කාඩ් පත් 8ක් ඇති බෑගයකින් අහමු ලෙස කාඩ් පතක් ගැනීමේ පරීක්ෂණයකදී නියති අවකාශය ලියන්න ඕනේ. මෙන්න ලියනවා S සමානයි සංකල්ප වරයන් ඇතුලේ A B C D E F G H ඔච්චර. රෝම ඉලක්කම් 2 B අකුර සහිත කාඩ් පතක් ලැබීමේ සම්භාවිතාව. B ගේ සම්භාවිතාව. බොරට මේ ලියන්න ඕනේ නැහැ පුතේ සිද්ධියක්. මෙතන B කීයක් තියෙනවද B ඒවා? B ඒවා කීයක් තියෙනවද? 1යි. කීයෙන් 1යිද? ඔක්කොම 1 2 3 4 5 6 7 8යි. ඒ කියන්නේ B ගේ සම්භාවිතාව 8න් 1යි. ඊළඟට කියලා තියෙනවා ස්වර අක්ෂරයක් ලැබීමේ සම්භාවිතාව. ස්වර අක්ෂර කියන්නේ මොනවද? vowels කියන්නේ A E I O U vowels. කෝ A තියෙනවා E තියෙනවා එච්චරයි නේ. දෙකයි තියෙන්නේ. ස්වර අක්ෂර දෙකයි. ඔක්කොම මෙතන කාඩ් පත් තියෙනවා 8යි 8න් 2යි. මේක තව සරල කරන්න පුළුවන් දෙන්නම දෙකේ. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. රෝම ඉලක්කම් 4 K අක්ෂරය ලැබීමේ සම්භාවිතාව. මෙතන K කියලා කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙනම් මෙහෙම ගමු අපි. ඔක්කොම ඉලක්කම් 8ක් තියෙනවා. 8කින් K ලැබීම K නෑ කියන්නේ 8න් බිඳුවයි. ඒ කියන්නේ K ලැබීමේ සම්භාවිතාව බිඳුවයි. එහෙම කුලකයක් මේකේ නැහැ. දැන් ඕගොල්ලෝ මෙතනින් පස්සේ මේක ලියන එක නවත්තලා ඕගොල්ලෝ කරන්න ඕනේ අභ්‍යාසයේ ඒ කියන්නේ 24 4 අභ්‍යාසයේ ලොකු අංක 3 4 5 6 7 හොඳට කියවලා කරන්න. මහලොක අමාරුවක් නැහැ. කිසිම අමාරුවක් නැහැ. මහලොකුනේ හොඳට සිංහල තේරෙන්න ඕනේ. පරීක්ෂණේ නැවත වරක් කියවන්න. වීඩියෝ එක තව පාරක් ඕනනම් බලන්න. මොකද්ද මං කිව්වේ කියලා වීඩියෝ එක නැවත වරක් බලන්න. හොඳ කල්පනාවේ හොඳ සිහියෙන් යුතුව මේ වැඩේ කරන්න ඕනේ. මම වීඩියෝ එක අවසානයේ මම දානවා කවද්ද මේක මට ඉවර කරලා දෙන්න ඕනේ කියලා. ඒ දවසෙනකොට මට මේක ඉවර කරලා දෙන්න. හරි? එහෙනම් yes